අයිබෝන් කියලා පිළිගන්න ඕගොල්ලෝ සිවිලම දෙනාම ඉන්වෙස්ටර් තින්ක් YouTube channel එකට. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ විශේෂයෙන්ම මේ lending rates වලට ඉස්සරහට මොකද වෙන්නේ කියලා සම්බන්ධයෙන්. ඒ වගේම ඕගොල්ලෝ සමහර විට දැන් දකින්නත් ඇති නිවුස් එකක් ගියා විශේෂයෙන්ම මේ කොමර්ෂල් බැංක් එකේ lending rates සෑහෙන්න අඩු කරපු එක ගැන. ඒ නිසා අපි බලමු මේ lending rates අඩු වෙන්න බලපාන්නේ මොන වගේ කාරණාද කියලා. ඒ වගේම ඉස්සරහට මොන වගේ ට්‍රෙන්ඩ් එකක් එයිද කියලා. ඒත් එක්කම බැංකුවල දැනට තියෙන අඩුණු lending rates දැන් තියෙන්නේ මොන වගේ තත්ත්වයකද කියලාත් අපි මේ වීඩියෝ එකෙන් කතා කරලා බලමු. මේ සම්බන්ධයෙන් ඇත්තටම මගේ වීව කෙනෙකුත් ප්‍රශ්නයක් අහලා තිබ්බා. ඉස්සරහට මේ personal loan rates වලට වෙන impact එක ගැන කතා කරන්න කියලා. එතකොට මේ ප්‍රශ්නටත් මේ වීඩියෝ එක හරහාම පිළිතුරක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. හරි, මුලින්ම කියන්න ඕනේ lending rates හෝ deposit rate කියන එක. ඒ කියන්නේ සමස්තයක් විදිහට මාකට් රේට්ස් කියලා අපි කිව්වොත් ඒක තීරණය වෙන්නේ වෙළඳ පොලේ තියෙන ද්‍රවශීලතාවය මත, ලික්විඩිටි එක මත. හැබැයි ලංකාවේ මාකට් ෆෝසස් වලින් ඒ කියන්නේ ඩිමාන්ඩ් ඇන්ඩ් සප්ලයි එකෙන් ඉල්ලුම් හා සැපයුම් න්‍යාය අනුව මාකට් රේට්ස් තීරණය වෙන බවක් අපිට ලොකුවට පැහැදිලි වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට මහ බැංකුව තමයි ඩිරෙක්ෂන් එක තීරණය කරන්නේ රටේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට රේට්ස් අප් කරනවද ඩවුන් කරනවද කියලා. දැන් මේක මහ බැංකුව කරන්නේ කෝල් මනි රේට් එක ඔපරේටින් ටාගට් එකක් කරගෙන. ඒ කියන්නේ කෝල් මනි රේට් එක ඉලක්ක කරගෙන ඒගොල්ලෝ ඕපන් මාකට් ඔපරේෂන්ස් හරහා වෙළඳපොලේ පොලි අනුපාත එහෙම කරනවා. දැන් මේකට ඇත්තටම කියන්නේ මොනිටරි පොලිසි ෆ්‍රේම්වර්ක් එක කියලා. දැන් මේ මහ බැංකුවේ මොනිටරි පොලිසි ෆ්‍රේම්වර්ක් එක කොහොමද වෙන්නේ කියලා මම ඔයගොල්ලන්ට ඩීටේල් පස්සේ පැහැදිලි කරලා දෙන්නම්. දැනට පොඩ්ඩක් හිතාගන්න මහ බැංකුව රටේ පොලි අනුපාත වෙනස් කරන්න ඕන වුණාම මූලිකවම පොලිසි රේට්ස් හා SRR එක හරහා තමයි මේ මාකට් එකට සිග්නල් එක දෙන්නේ වෙළඳ පොලේ රේට්ස් අඩු වෙන්න ඕනද වැඩි වෙන්න ඕනද කියන එක සම්බන්ධයෙන්. මේ පොලිසි රේට්ස් SRR ගැන දැන් ඇත්තටම ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. මොකද මම මේවා ගැන මේ වීඩියෝ හරහා දිගටම කතා කළා. දැන් මම මේ පෙන්නලා දීලා තියෙන්නේ ඉන්ට්‍රස්ට් රේට් කොරිඩෝ එක. එහෙම නැත්නම් මේකට ස්ටෑන්ඩින් රේට් කොරිඩෝ කියලාත් කියනවා. එතකොට මේ කොරිඩෝ එක කියලා කියන්නේ SDF එකයි SLFR එකයි අතරේ තියෙන ગેප් එකට තමයි මේ කොරිඩෝ එක කියලා කියන්නේ. එතකොට මේක තමයි මහ බැංකුව මාකට් රේට් එක අඩු හෝ වැඩි කරන්න සිග්නල් එක දෙන පළවෙනිම තැන. දැන් මේ තියෙන chart එකේ ස්ටෑන්ඩින් ඩිපොසිට් ෆැසිලිටි රේට් එක නිල් පාටින්, ස්ටෑන්ඩින් ලෙන්ඩින් රේට් එක රතු පාටින්. එතකොට SDF එක හරහා ස්ටෑන්ඩඩ් ඩිපොසිට් ෆැසිලිටි රේට් එක හරහා තමයි වාණිජ බැංකු තමන්ගේ ඕවර්නයිට් එක්සස් ෆන්ඩ්ස් වැඩිපුර තියෙන මුදල් මහ බැංකුවේ තැන්පත් කරන රේට් එක. SLF එහෙම නැත්නම් SLFR ස්ටෑන්ඩින් ලෙන්ඩින් ෆැසිලිටි රේට් එක කියන්නේ වාණිජ බැංකු මහ බැංකුව හරහා ෂෝට් ටර්ම් මුදල් ණයට ගන්න රේට් එක. ඇත්තට මේ මම ඊටාම සරලම විදියට තමයි ඔය SDF එක SLFR එකයි හඳුන්වලා දුන්නේ. එතකොට කෝල් මනි රේට් එකත් ඇත්තටම මෙන්න මේ රේට්ස් දෙක අතර තමයි තියෙන්නේ ওই කොරිඩෝ එක ඇතුලේ. එතකොට මේ රේට්ස් වල බලපෑමෙන් කෝල් මනි රේට් එක වෙනස් වෙනවා කියලා දැන් ඔයගලන්ට පැහැදිලි. ඊළඟට කෝල් මනි රේට් එක වෙනස් වෙනකොට බැංකුවල ලෙන්ඩින් රේට් එක වෙනස් වෙනවා. ඊළඟට ඩිපොසිට් රේට් එක වෙනස් වෙනවා. හරි, ඒතර මෙන්න මේ ආකාරයෙන් තමයි සරලව කිව්වොත් ඔය මෙකැනිසම් එක සිද්ධ වෙන්නේ. හරි, එතකොට ඔයගලන්ට පේනවා මහ බැංකුව 2019 පළවෙනි කාර්යයේ වගේ ඉඳන් මාකට් රේට්ස් අඩු කරන පැත්තට තමයි ගිහින් තියෙන්නේ. හරි, දැන් අපි බලමු දැන් මේ අවසානයේදී බලපෑමට ලක් වෙන්නේ ලෙන්ඩින් රේට් එකනේ. ඒ නිසා බැංකුවල ප්‍රයිම් ලෙන්ඩින් රේට් එක කොහොමද 2007 වගේ ඉඳන් දීර්ඝ කාලයක් තිස්සේ අද වෙනකන් වෙනස් වෙලා තියෙන්නේ කියලා. දැන් මම මේක 2007 ඉඳන් අවුරුදු 13ක වගේ දීර්ඝ කාලයක් ගත්තේ. එතකොට හොඳට අපිට මේකේ ට්‍රෙන්ඩ්ස් හැසිරීම් රටාව හොඳට අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතිහාසයේ ඩිකේඩ් එකකට වැඩි පීරියඩ් එකක් අපි මෙහෙම ගත්තම අපිට හොඳට බලා ගන්න පුළුවන් මාකට් රේට්ස් කොහොමද මූව් වුනේ කියලා. හරි, දැන් මේ තියෙන්නේ ඒක. දැන් මේකේ නිල් පාටින් තමයි මම ප්‍රයිම් ලෙන්ඩින් රේට් එක දාලා තියෙන්නේ. ඕගලන්ට පේනවා ඇති 2007 2008 වගේ කාල පරිච්ඡේදය ඇතුළත 120%ටත් ප්‍රයිම් ලෙන්ඩින් රේට් එක ගිහින් තියෙනවා. දැන් මේ ප්‍රයිම් ලෙන්ඩින් රේට් එක කියන්නේ වාණිජ බැංකු වල හයි ක්‍රෙඩිට් රේටින් එකක් තියෙන හොඳම කස්ටමර්ස්ලාට දෙන ලෝන් රේට්ස්. මේවා ඇත්තටම මහ බැංකුව එකතු කරලා ඒ වලින් ඇවරේජ් රේට් එකක් හදනවා. ඒ හදපු ඇවරේජ් රේට් එක තමයි ඔය පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට මේ ප්‍රයිම් ලෙන්ඩින් රේට් එකෙන් හැම බැංකුවකම නියෝජනය සිද්ධ වෙනවා. හැම බැංකුවකම ඒගොල්ලන්ගේ හොඳම කස්ටමර්ස්ලාට හයිලි රේටඩ් කස්ටමර්ස්ලාට දෙන ලෝන් වල රේට්ස් තමයි ඔය තියෙන්නේ. මේවා ඇත්තටම මම කලිනුත් කතා කරලා තියෙනවා. දැන් නැවත සඳහන් කළේ ඇත්තටම කවුරු හරි අලුතින් සම්බන්ධ වෙන කෙනෙක් ඉන්නවා නම් එයාට තේරුම් ගන්න පහසු වෙන්න. එතකොට තමයි මම මේ කතා කරන දේ හරි ෆ්ලෝ එකක් විදියට තේරුම් ගන්න පහසු වෙන්නේ. හරි, දැන් ඊට පස්සේ
ඔයගලන්ට පේනවා මේක අර සයින් කර්ව් එකක් වගේ උඩ පල්ලෙහා යනවා. ඒ කියන්නේ දිගටම ඉහළටම යන්නෙත් නැහැ, දිගටම පහළටම යන්නෙත් නැහැ. අර කර්ව් එකක් විදියට එහෙම නැත්නම් අර මුහුදු රැල්ලක් වගේ වේව් එකක් විදියට තමයි යන්නේ. දැන් අපි අවුරුදු 13ක වගේ දීර්ඝ කාලයක මේ ග්‍රාෆ් එක ඇඳලා තියෙන නිසා ඉතාලම හොඳට පේනවා මේක පල්ලෙහා ගිහින් ඉහළ ගියත් ඒ ඉහළ නැගීම කලින් තිබ්බ ඉහළ මාර්ගයට ළඟා වෙලා නැහැ කියලා. ඒ කියන්නේ බොහොම සුළු ඩික්‍රීසින් ට්‍රෙන්ඩ් එකක් අපිට තියෙන බව පේනවා මේ අවුරුදු 13ක ට්‍රෙන්ඩ් ලයින් එක බැලුවයින් පස්සේ. ඒ නිසා අපිට බලාපොරොත්තු වෙන්න අමාරුයි අර 2007 2008 වගේ තත්වයට ආයි පිකප් වෙයි කියලා. ඒ කියන්නේ දැන් මාකට් රේට් එක අඩු වෙලා උඩට යනවා තමයි. නමුත් උඩට යන්නේ නැහැ අර කලින් තිබ්බ උඩම ලෙවල් එකට. ඒක නිකන් හරියට නෑ ඔයගොල්ලෝ උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම බෝලයක් බිම දැම්මයින් පස්සේ ඒක බවුන්ස් බෑක් වෙලා යම්කිසි උඩකට එනවා. ඊට පස්සේ ආයෙ පල්ලෙහාට වැටලත් බවුන්ස් බෑක් වෙනවා. නමුත් අර උඩටම එන්නේ නැහැ. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි මේ AWPLR කර්ව් එක බැලුවම හරියටම තියෙන්නේ අන්න ඒ වගේ තත්ත්වයක්. හරි දැන් අපි බලමු මේක තව පොඩ්ඩක් zoom කරලා මෙන්න මේ 2018 ඉඳන් කරන්ට් පීරියඩ් එක. ඒ කියන්නේ මැයි 22 2020 මැයි 22 වෙනකන් අලුත්ම තත්ත්වය කොහොමද කියලා අවුරුදු දෙකක වගේ කාලේ කොහොමද හැසිරීම රටාව කියලා. හරි දැන් මේ දකින්නේ ඔයගොල්ලෝ ඒක. එතකොට 2018 ජනවාරි 5 AWPLR එක 111.46 ඉඳන් 2020 මැයි 22 වෙනකොට 9.23 දක්වා ආසන්න වශයෙන් 2.23ක ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. පල්ලෙහා බහැලා තියෙනවා. එතකොට මේ යන ට්‍රෙන්ඩ් එකේ අපිට තව වැඩිවීමක් ළඟකදී කොහෙත්ම බලාපොරොත්තු වෙන්න බෑ. මොකද දැන් පවතින ආර්ථික තත්ත්වයත් එක්ක විශේෂයෙන්ම මහා බැංකුවට කිසිම අවශ්‍යතාවයක් නැහැ රේට්ස් වැඩි කරන්න. මොකද මහා බැංකුවේ මොටිව් එක තියෙන්නේ රේට්ස් අඩු කරලා වැඩිපුර ලෝන් දීලා මාකට් එක ස්ටිමියුලේට් කරලා ඉකොනොමික් growth එකක් ගන්න. ඒ කියන්නේ lending වලට support කරන්න තමයි මහා බැංකුවේ primary motive එක දැන් මේ වෙලාවේ තියෙන්නේ. මොකද ඉකොනොමි එක අප් කරගන්න ඕන නිසා. ඇත්තටම සමහර කමෙන්ට්ස් වලින් අහලත් තිබ්බ දැන් මේ ලෝන්ස් දෙන්නේ නැහැ නේද? දැන් මේ lending කපා හැරලාද? ඇත්තටම කිසිම දෙයක් වෙලා නැහැ. වෙලා තින්නේ ගොඩක් බොහෝ විට දන්නේ නැති පිරිස් එක එක කතා පතුරවනවා. දැන් මාකට් එකේ lending වලට සල්ලි නැහැ හරි, lending දෙන්නේ නැහැ හරි. එහෙම කිසිම දෙයක් වෙලා නැහැ. මොකද අපි හරියට දැනගෙන කතා කරන්න. සමහර විට කෙනෙක්ගේ loan application එක reject වුණාම එයා බොරුවට මිනිස්සු අතර කතා පතුරවන්න පුළුවන්. දැන් ඔන්න බැංකු lending වලට සල්ලි දෙන්නේ නැහැ කියලා. කියන්නේ ලෝන් එකක් දැන් ගන්න බෑ කියන ඒ වගේ බොරු ප්‍රචාර පතුරවනවා. ඒ නිසා ඇත්තටම ඒවට අහු වෙන්න එපා. ඇත්තටම බැංකු lending rates තව අඩු කරලා ණය ගන්න මිනිස්සුන්ට තව පහසු කරලා දීලා තියෙන බවක් තමයි පේන්නේ. එහෙම නැතුව lending කපා හැරලා නැහැ කොහෙත්ම. හරි එතකොට මේ graph එකේ විදියට දැන් මේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක lending rates මේ අඩු තත්ත්වෙම තව අඩුම ගානේ මාස 12ක්වත් තියෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මම අර කලින් පෙන්නුව අවුරුදු 13ක වගේ කාලයක හැදපු graph එකෙන් අපි දැන් ඉන්නේ declining side එකේ හින්දා. ඒ කියන්නේ පල්ලෙහාට බැහැගෙන side එකේ හින්දා මේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක ආර්ථික වර්ධන වේගය අර කලින් කිව්ව විදිහට අවශ්‍ය වෙන නිසා loan rates කොහොමටත්ම ඉදිරි මාස 12දී වැඩි වෙන්න කිසිම හේතුවක් නැහැ. එතකොට මේකේ අනිත් පැත්ත තමයි deposit rates වැඩි වෙන්නේත් නැහැ. දැන් මම අද මාතෘකාව lending side එක නිසා මම deposit side එක ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. දැන් ඊළඟට මම පෙන්වලා දීලා තියෙන්නේ 12 month treasury bill rate එක. මාස 12 භාණ්ඩාගාර බිල් පත්වල පොලි අනුපාත. එතකොට treasury bill rates වලින් තමයි රජය භාණ්ඩාගාරයට අවශ්‍ය වෙන මුදල් වාණිජ බැංකුව හරහා රැස් කරගන්නේ. එතකොට ඒකේ trend එක 2018 ඉඳන් බැලුවොත් පේනවා 2018 ජනවාරි 5 108.9ක රේට් එකේ ඉඳන් 2020 මැයි 20 වෙනිදා වෙනකොට 6.93 දක්වා පල්ලම් බහැලා තියෙනවා. ඒ කියන්නේ 12 month treasury bill rate එක 101.97කින් වගේ ප්‍රමාණයකින් පල්ලෙහාට බහැලා තිනවා මේ අවුරුදු දෙකක වගේ කාලය ඇතුළත. එතකොට අර මම කලින් පැහැදිලි කළා වගේ අපිට ඉස්සරහටත් මේ low rates එක තමයි යන්න වෙන්නේ. මේ අඩු පොලි අනුපාත තත්ත්වයට එක තමයි යන්න වෙන්නේ. හේතුව ඉකොනොමි එකට ස්ටිමියුලස් එකක් දෙන්න, ඉකොනොමි එකට බූස්ට් එකක් දෙන්න තමයි දැන් විශේෂයෙන්ම මේ ආර්ථික කඩන් වැටිච්ච වෙලාවේදී මහ බැංකුවේ අභිප්‍රාය වෙලා තියෙන්නේ. ඒ නිසා lending rates වැඩි වෙයි කියලා කොහෙත්ම හිතන්න බෑ ඉදිරි මාස 12 කාලය ඇතුළතදී. හරි දැන් අපි බලමු විශේෂයෙන්ම මම අර වීඩියෝ එකේ මුලින්ම සඳහන් කරපු මේ කොමර්ෂල් බැංක් එකේ lending rate අඩු කිරීම මොකක්ද කියලා. දැන් මේ අතරම තියෙන LBO එකේ දාපු රිලීස් එක. ඒතර මේක කියනවා කොමර්ෂල් බැංකුව සියලුම කැටගරිස් වල තියෙන loans මේ pawning leases overdrafts ඇතුළුව rate cut එකක් ගිහිල්ලා තියෙනවා කියලා lending rates වල. ඒ වගේම agriculture related business වලට දෙන loans 102කින් අඩු කරලා තියෙනවා කියලා කියනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ දිරිබල loan එක විශේෂයෙන්ම මේ SME කැටගරි එකට දෙන ලෝන් එක ඒකත් 102කින් අඩු කරලා තියෙනවා කියලා කියනවා.
ඒ වගේම housing loan එක 1.5%කින් අඩු කරලා තියෙනවා 10 years වලට ගන්න loans වලට. ඒ වගේම 100%කින් අඩු කරලා තියෙනවා වසර 10කට වඩා වැඩිපුර tenor එකක් තියෙන housing loan වලට. ඒ වගේම තවත් මෙන්ෂන් කරලා තියෙනවා leasing වලට, business loans වලට, personal loan වලට 1.5%ක් අඩු කරලා තියෙනවා leases වලට, business loan වලට 0.5%ක්, ඒ වගේම personal loans වලටත් 0.5%ක් ආදී වශයෙන් loan rate එක අඩු කරලා තියෙනවා. ඒ වගේම overdraft එක අඩු කරලා තියෙනවා කියලා කියනවා 2%කින්. ඒ වගේම 1.5%කින් අඩු කරලා තියෙනවා අනිත් සියලුම fixed loan 1.5%ක ප්‍රමාණයෙන් අඩු කරලා තියෙනවා කියලා කියනවා. ඒ වගේම මේගොල්ලන්ගේ මේ green loans කියලා section එකක් තියෙනවා. බොහෝ විට මේවා තමයි ඔය solar system වලට දෙන loans, එහෙම නැත්නම් recycling projects වලට අන්න ඒ වගේ දේවල්ට දෙන loans වලට 1.5%කින් rate එක cut කරලා තියෙනවා කියලා කියනවා. ඒ වගේම pawning වලටත් interest rate එක අඩු කරලා තියෙනවා කියලා පෙන්නනවා. ඒක 11%ට බස්සලා තියෙනවා. ඇත්තට මේකෙත් විශේෂයෙන් කියනවා සෙන්ට්‍රල් බැංක් එක කියලා තියෙන 12%ට අඩු කරන්න කියලා. නමුත් ඊටත් වඩා අඩු කරලා තියෙනවා කියලා තමයි කොමර්ෂල් බැංකුව කියන්නේ. ඇත්තට මේකේ තියෙන රේට් එකේ කොතෙන්ටද අඩු කරලා තියෙන්නේ කියන එක මම මෙතන මේ රිලීස් එකෙන් ගත්තේ නැහැ. මොකද අපිට ඒක කෙලින්ම ගිහින් බලා ගන්න පුළුවන් කොමර්ෂල් බැංක් එකේ වෙබ්සයිට් එකේ. මොකද සමහර විට මෙතන තියෙන එක වර්ධින්න පුළුවන්. මොකද මේක ප්‍රෙස් රිලීස් එකක් හින්දා පොඩි එහෙම වීම වෙන්න පුළුවන්, මිස්ටේක්ස් වෙන්න පුළුවන් නිසා. ඒ නිසා අපි හොඳම සෝස් එක තමයි බැංකුවේම තියෙන වෙබ්සයිට් එකට ගිහිල්ලා බැලුවොත් අපිට ඒක හරියටම රේට්ස් බලා ගන්න පුළුවන්. දැන් මේ තියෙන ඇත්තටම කොමර්ෂල් බැංක් එකේ ලීස් ෆැසිලිටිස් වලට 2020 මැයි 13 ඉඳන් ඉෆෙක්ටිව් වෙන විදිහට රිවයිස් කරපු ලීසින් රේට්ස්. ඔයගොල්ලන්ට පේනවා ඇති ඇත්තටම අඩු කරලා තියෙනවා. අවුරුදු 3 ලීස් එකට අන්රෙජිස්ටර්ඩ් වෙහිකල්ස් වලට 10.5යි. රෙජිස්ටර්ඩ් වෙහිකල් එකක් නම් 10.75යි රේට් එක. ඒ ආදී වශයෙන් යනවා. ඒ වගේම ටෙන එක වැඩි වෙන පොඩ්ඩක් වැඩි වෙගෙන යනවා. අවුරුදු 7කට නම් 12යි අන්රෙජිස්ටර්ඩ් ඒ කියන්නේ බ්‍රෑන්ඩ් නිව් වගේ වාහනයකට 12යි. රෙජිස්ටර්ඩ් එකක් නම් 12.5කට රේට් එකකට ගන්න පුළුවන්. රේට්ස් ඇත්තටම අඩු වෙලා තියෙනවා. හරිද? අපි personal loans වලට ගියොත් බැලුවොත් ඔයගලන්ට පේනවා personal loans වලත් තියෙනවා අවුරුදු 3 ඉඳන් අවුරුදු 7 වෙනකන්. දැන් professionals ලට ඒ කියන්නේ management accountants ලට එහෙම නැත්නම් lawyers ලට accountants ලට ඒ වගේ දැන් ගොඩක් ලට professions ඒගොල්ලන් categorize කරලා තිනවා. ඒගොල්ලන්ට තමයි ඇත්තටම අඩුම rate එක හම්බෙන්නේ. අවුරුදු 3ක් හෝ අඩු කාලයකට personal loan එක ඇත්තටම ගන්න පුළුවන් 11.5කට professional කෙනෙකුට. ඒ වගේම පඩිය ලක්ෂයකට වඩා තියෙනවා නම් ඒත් ඒ ගානම ගන්න පුළුවන්. ඒ ආදී වශයෙන් යනවා. ඇත්තටම salary range එක ටිකක් අඩු කට්ටියට නම් 13%ට personal loan එකක් ගන්න පුළුවන්. ඇත්තටම කලින් මට මතකයි මේවා තිබ්බේ ඇත්තටම 14 15 16ට විතර වෙනකනුත් ගියා මේ rates. දැන් ඇත්තටම ඔයගොල්ලන්ට පේනවා ඇති ඒ range එකේ දැන් ඇත්තටම අඩුම level එකට වගේ ඇවිල්ලා තියෙනවා. ඔය 16ට වගේ ගියේ මෙන්න මේ හරිය වගේ තියෙන rates දැන් ඇත්තටම මේක 14ට වගේ අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ අර කිව්වා වගේ 2%කින් විතර වගේ loan rate cut එකක් ගිහිල්ලා තියෙන බව හොඳටම පැහැදිලි වෙනවා. ඊළඟ එක තමයි මේ floating rate එකට. දැන් මේව ඔක්කොම ඇවිල්ලා fixed rate එකනේ. ඒ කියන්නේ ඔයාද අවුරුදු 3ට මේ professional කෙනෙක් නම් ඔයා අවුරුදු 3ට personal loan එකක් ගත්තොත් එimhe ඒ අවුරුදු 3ටම ගෙවන්නේ 11.5 rate එකට. rates උඩ ගියත් පල්ලෙහා ගියත් ඒක වෙනසක් වෙන්නේ 11.5ට තමයි ගෙවන්නේ. දැන් මේ වගේ floating rate එකකට ඔයා ගියොත් එහෙම දැන් මේ profession floating rate එකට ගියොත් එහෙම ඒක rate එක set වෙන්නේ PLR + 4%. මෙන්න මේ හින්දා තමයි මම කලින් මේ වීඩියෝ එකේදීම mention කරේ මේ PLR එකේ movement එක. ප්‍රයිම් ලෙන්ඩින් රේට් එක මම ඔයගලන්ට පෙන්නවා මැයි 22 වෙනිදා තිබ්බේ 9.23ක් වගේ. එතකොට ඒ තියෙන PLR එක දැන් මෙතනට ඇප්ලයි කරාම ඔයගලන්ට පේනවා රේට් එක යන්නේ 9.4යි 13යි. එතකොට 13.23ක වගේ රේට් එකකට තමයි ප්‍රොෆෙෂනල් ෆ්ලෝටිං රේට් එක යන්නේ. එතකොට ඔයගලන්ට පේනවා ඉතින් ඇත්තටම මෙතන දැනට තියෙන තත්ත්වය යනවා නම් මේ ෆ්ලෝටිං රේට් එකට යනවට වඩා මේ ෆික්ස් රේට් එකකට යන එක වාසිදායක වෙන්න පුළුවන්. මොකද 3 years වලට ගත්තොත් එහෙම 11.5 ගෙවන්න ඕන. ඔයා දැන් මේ ෆ්ලෝටිං රේට් එකම 11.5ට ෆික්ස් රේට් එකකට ගන්න නැතුව ෆ්ලෝටිං රේට් එකකට ගියොත් එහෙම ඔයාලා දැන් තියෙන PLR රේට්ස් අනුව ආසන්න වශයෙන් 13%ක් ගෙවන්න වෙනවා. හැබැයි මේකේ ටර්ම් එකක් මෙන්ෂන් වෙන්නේ නැහැ. ඒකට හේතුව දැන් මේක ක්වාර්ටර්ලි රිවිව් වෙවි යන හින්දා. එතකොට ඇත්තම රේට්ස් තව අඩු වෙන්න මේ වගේ ෆ්ලෝටිං රේට් එකට යන එක ඔයාට වාසි ෆික්ස් රේට් එකකට යනවට වඩා. දැන් විශේෂයෙන්ම දැන් ඔයා මේක අවුරුදු 7කට වගේ ගත්තොත් එහෙම 13% තමයි කොහොමත් තියෙන්නේ. ඒකට 13% තමයි අවුරුදු 7ටම ෆික්ස් රේට් එක ගෙවන්න ඕනේ. හැබැයි ඉස්සරහට රේට්ස් අඩු වෙගෙන යන ට්‍රෙන්ඩ් එකක තියෙන නිසා මේ ෆ්ලෝටිං රේට් එකේ රේට්ස් ඕකල දැන් මේ බැංකුව විතර නෙමෙයි අනිත් බැංකුව වලින් ඔයා ගන්නකොට මේ ෆ්ලෝටිං රේට් ඔප්ෂන් එක පොඩ්ඩක් කන්සිඩර් කරලා බලන්න. දැන් මෙතනදී නම් අවුරුදු 3කට ගන්නවා නම් ඇඩ්වාන්ටේජ් එකක් තියෙන බව පේනවා. මොකද කාලයත් පොඩි. මොකද අවුරුද්දක් විතර අපි දැන් අර කලින් කතා කරපු විතර හිතන්න පුළුවන් රේට්ස් වැඩි වෙන එකක් නැහැ කියලා.
ඒතර මෙතන තියෙන ෆික්ස් රේට් එකට යන එක වාසිදායකයි කියලා තමයි ඇත්තටම පේන්නේ. ඊළඟට හෝම් ලෝන්ස් උත් මේ විදිහටම තියෙනවා. ඒකෙත් ෆික්ස් කරලා තියෙනවා 11%-12% අතරේ තමයි හෝම් ලෝන්ස් උත් යන්නේ කියලා. ඒ වගේම පෝනින් තියෙනවා 11%. ඊළඟට දිරිබල ඩෙවලොප්මන්ට් ලෝන්ස් තියෙනවා. මේවා එක එක පැකේජස් වලට වෙනම ස්කීම් වලට යන ලෝන්ස්. ඒතර මේවා හැමෝටම ගන්න පුළුවන් ලෝන්ස් මේ දැන් විශේෂයෙන් මේ වගේ ඒවා මේ ඇග්‍රිකල්චර් සෙක්ටර් එකෙත් එතකොට මේ සෙක්ටර් එකට අදාළ පුද්ගලයන්ට විතර ඒවා ගන්න පුළුවන්. ඒ වගේම මේවට ඔයගොල්ලෝ දකින්නද මේ ක්‍රෙඩිට් ලයින් රිලේටඩ් ලෝන්ස් උත් තියෙනවා. ඒතකොට දැන් උදාහරණයක් විතර ගත්තොත් එහෙම මේ අවේක්නින් නෝත් කියන ක්‍රෙඩිට් ලයින් එක හරහා ලෝන් එක මේ 9%ට හම්බෙන්නේ ඒ උතුරු පළාතේ වැඩි දියුණු කිරීම සඳහා එහෙ ජනතාවට ලෝන් ගන්න ඒ ක්‍රෙඩිට් ලයින් එක හරහා හම්බෙන සහනදායී ණයක් විදිහට තමයි මේ 9% හම්බෙන්නේ. එහෙම නැත්නම් මේවා හැමෝටම ගන්න පුළුවන් ලෝන්ස් නෙමෙයි. ඒ වගේම ඕල්ලාද ඇඩ්වාන්සස් කියලා තියෙනවා. ඒකෙත් මෙන්ෂන් කරලා තියෙනවා ෆික්ස් රේට් ලෝන් එකක් උපරිම වසර 5කට යටත් වෙන විදිහට 11%ට හම්බෙනවා. ඕවර්ඩ්‍රාෆ්ට් එක 12%ට හම්බෙනවා. TOD එක 18%ට හම්බෙනවා. මේ ආදී වශයෙන් තියෙනවා. ඒ වගේම এডুকেෂනල් ලෝන්ස් උත් තියෙනවා up to 5 years 12%යි. අවුරුදු 6යි 7යි අතර නම් 13%ක වගේ රේට් එකකට ගන්න පුළුවන්. එතන රේට් සෑහෙන අඩු වෙච්ච බවක් පේනවා. ඕවරෝල් 2%කින් විතර වගේ අඩු වෙලායි තියෙනවා කියලා අපිට මේ රේට් ෂීට් එක දිහා බැලුවම පේනවා. ඇත්තම දැන් කොමර්ෂල් බැංක් එකේ නම් මේ ලෙන්ඩින් රේට්ස් අතර මේගොල්ලෝ දාලා තියෙනවා සෑහෙන ට්‍රාන්ස්පරන්ට් විදිහට. හැබැයි හැම බැංකුවකම මේ ලෙන්ඩින් රේට්ස් විශේෂයෙන්ම එහෙම පබ්ලිෂ් කරන බවක් පේන්නේ නැහැ. හැම සෙක්ෂන් එකෙම පබ්ලිෂ් කරන බවක් පේන්නේත් නැහැ. සාමාන්‍ය ඩිපොසිට් රේට්ස් නම් හැම බැංකුවක්ම ඒගොල්ලන්ගේ සියලුම ඩිපොසිට්ස් වල ටෙනර් එකත් එක්කම දාලා තියෙනවා. නමුත් ලෙන්ඩින් රේට්ස් එහෙම පබ්ලිෂ් වෙන්නේ නැහැ හැම බැංකුවකම. උදාහරණයක් විදිහට මම බැංක් ඔෆ් සිලෝන් ගත්තා. දැන් බැංක් ඔෆ් සිලෝන් එකේ පර්සනල් ලෝන් රේට්ස් ඔක්කොම දාලා තියෙනවා. නමුත් ඔයා ගියොත් එහෙම ඉතුරු ලෝන්ස් වලට හෝම් ලෝන්ස්, ටර්ම් ලෝන්ස් ඒ වගේ වල විස්තර තියෙනවා. නමුත් රේට්ස් ගැන සඳහන් වීමක් මට හොයාගන්න හම්බුනේ නැහැ. ඒ වගේම තමයි අනිත් හැම බැංකුවක්ම මේ වගේ රේට්ස් පබ්ලිෂ් කරන්නේ නැහැ හැමෝම. එතකොට එහෙම වුණොත් ඔයා ගනුදෙනු කරන බැංකුවෙන් නම් ඔයා ලෝන් එක ගන්න යන්නේ ඒ කම්පැරිසන් එක ඔයාටම කරගන්න පුළුවන්. එහෙමනම් ඒගොල්ලන්ගේ කෝල් සෙන්ටර් එකට කතා කරලා අහන්න ඕනේ මෙන්න මේ පර්ටිකුලර් ලෝන් එක පර්සනල් ලෝන් එක නම් පර්සනල් ලෝන් එක කොයි රේට් එකකටද යන්නේ මෙච්චර ටෙන එකකට කොහොමද කියලා. ඒතකොට මේ බැංක් ඔෆ් සිලෝන් එකේ පර්සනල් ලෝන් එක විතරයි ඇත්තටම රේට්ස් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ වෙලාවේ. ඒගොල්ලන්ගේ පේනවා වේරියබල් රේට් කැටගරි එකක් තියෙනවා. දැන් අවුරුදු 5ට නම් PLR +3% යනවා. ඒ කියන්නේ PLR එක 9.2.3යි. එතකොට PLR +3% ගියායින් පස්සේ ආසන්න වශයෙන් 12%කට වගේ රේට් එකකට තමයි මේක සෙට් වෙන්නේ. 5 year රේට් එක ගත්තොත් එහෙම 5 years ඒ same 5 years ඔයගොල්ලෝ ෆික්ස් රේට් එකකට ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා 14%ට ගන්න පුළුවන්. එතකොට දැන් බැංක් ඔෆ් සිලෝන් එකේ තියෙන පොඩි වාසියක් තමයි වේරියබල් රේට් එකකට ගියොත් ඒගොල්ලන්ගේ දැන් මේ පර්ටිකුලර් මම බලන සෙක්ෂන් එකේ පර්සනල් ලෝන් එක වේරියබල් රේට් එකට යන එක වාසිය සහගත බව පේනවා. දැන් තියෙන තත්ත්වය වෙනවා. මොකද ඉස්සරහටත් අපි එක්ස්පෙක්ට් කරේ රේට්ස් අඩු වෙයි කියලානේ. එතකොට PLR එක 9ට ගියේ 9.3යි 12යි. එතකොට 12යි 12 මාරක් අතර වගේ රේට් එකකට තමයි දැන් ඔයා මේ ලෝන් එක ගත්තොත් බැංක් ඔෆ් සිලෝන් එක හරහා පර්සනල් ලෝන් එක යන්නේ. හැබැයි ෆික්ස් රේට් එකකට ගියොත් එහෙම එක 14%ක් වෙනවා. එතකොට මෙතනදී වේරියබල් රේට් එකට යන එක මූලික වශයෙන් බැලුවොත් වාසියසහගත බව පේනවා. මොකද ඉස්සරහදී රේට්ස් උත් ට්‍රෙන්ඩ් එකේ අඩු වෙන පැත්තට තියෙන නිසා. ඒ වගේම මම කලින් සඳහන් කරේ දැන් පර්සනල් ලෝන් වලට තිබ්බට මේවා අනිත් ලෝන්ස් වලට ඒගොල්ලෝ රේට්ස් මෙන්ෂන් කරලා නැහැ කියලා. දැන් මේ දින ඒගොල්ලන්ගේ এডুকেෂන් ලෝන් එක ඒකේ ඔක්කොම විස්තර ටික තියෙනවා. නමුත් ඒකේ රේට් ෂෙඩියුල් එකක් ගැන මුකුත්ම සඳහන් වෙන්නේ නැහැ. මේ එලිජිබිලිටි එකට ගියාත් ડોකියුමන්ට්ස් ඒ ඇස්සෙවත් මුකුත් නැහැ. ඒ වගේම මේ රන් සුරකම් ණය සේවා ගැන ඒගොල්ලන්ගේ පෝනින් ප්‍රොඩක්ට් එක ඒකේ රේට් එක ගැන මෙන්ෂන් වෙන්නේ නැහැ. ඒ වගේම මේ තියෙන ඒගොල්ලන්ගේ ලීසින් ප්‍රොඩක්ට් එක ඒකේ රේට්ස් ගැන ඇත්තම සඳහන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැම බැංකුවක්ම ලෙන්ඩින් රේට් සාමාන්‍යයෙන් එහෙම පබ්ලිෂ් කරන්නේ නැහැ සම්පූර්ණ ප්‍රොෆයිල් එකම. ඇත්තටම ලෝන් එකක් ගන්න යනකොට ඉස්සෙල්ලා බලන්න ඕනේ ඔයා ගණදෙනු කරන බැංකුවෙන් ඉස්සෙල්ලා අහලා බලන්න ඕනේ කොහොමද රේට්ස් කියලා. ඊට පස්සේ පොඩ්ඩක් කම්පියුටර් බැංක්ස් එක පොඩ්ඩක් කතා කරලා කොහොමද මේ ලෝන් එක මොන රේට් එකකට ගන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. ඒ වගේම මේකේ අනිත් වෙන පණිවිඩය තමයි හැම බැංකුවෙම වේරියබල් රේට් එකට යන එක වාසියසහගත වෙන්නේ නැහැ. ඒ වගේම හැම බැංකුවෙම ෆික්ස් රේට් එකට යන එක වාසියසහගත වෙන්නේ නැහැ. සමහර බැංකුවල වේරියබල් රේට් එකකින් යන එක වාසි වෙන්න පුළුවන් ඔයාට. සමහර බැංකුවල ෆික්ස් රේට් එකකින් යන එක වාසියසහගත වෙන්න පුළුවන්. ඒ නිසා ඔය ඔක්කොම කල්පනා කරලා බලලා තමයි ඔයගොල්ලෝ ලෝන් එකක් ගන්නකොට ගන්න ඕනේ. ඒ වගේම ලෝන් එකේ ටෙනර් එක අනුව ඔයා ඉස්සරහට එක්ස්පෙක්ට් කරන්නේ මාකට් රේට්ස් අඩු වෙනවා නම් යන්න මේ විදිහට තීරණය කරන්න ඕනේ. ඒතකොට වේරියබල් රේට් එකකින් යන එක වාසියසහගත එක බලන්න ඕනේ. මොකද අන්තිමේදී අපි නැත්නම් අවුරුදු 5කට 6කට සමහරට වැඩි රේට් එකක් ගෙවනවා වෙන්න පුළුවන්. අපි ගන්න ලෝන් එක අපි ලොකු රේට් එකකට
ඉර වුණොත් එහෙම. හරි ඒතකොට මේකෙන් මම හිතන්නේ ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් ඕවර්ऑल අන්ඩර්ස්ටෑන්ඩින් එකක් එන්න ඇති අපේ lending rates මොන පැත්තටද ගමන් කරන්නේ. ඒ වගේම මේ lending rates අඩු වෙන්න මොන වගේ කාරණාද ඇත්තටම බලපාලා තියෙන්නේ. ඉස්සරහට මොන වගේ ට්‍රෙන්ඩ් එකක් එයිද. ඒ වගේම අපි කොමර්ෂල් බැංකු එකේ rates ටික බැලුවා. ඒ වගේම බැංක් ඔෆ් සිලෝන් එකේ personal loans වල rates බැලුවා. ඒ අනුව කොහොමද loan එකක් ගන්නවා නම් මොන බැංක් එකේ මොන product එකකටද ඒ කියන්නේ fixed variable ද කියන එක තීරණය කරගන්නත් මම ඔයගලන්ට ඇත්තටම පොඩි දවවක් දුන්නා. මේ සම්බන්ධයෙන් ඇත්තටම ඔයගලන්ට තව මොන හරි ගැටලු තියෙනවා නම් comment section එකේ දාන්න. එතකොට මට ඒවට help කරන්න පුළුවන්. හරි එහෙනම් මේකනොත් ඔයගලෝ යමක් ඉගෙන ගත්තා නම් මේකත් ඔයගලගේ යාළුවෝ අතර share කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න Investor Think YouTube channel එක subscribe කරලා තියාගන්න. එහා පැත්තේ තියෙන bell icon එකත් ඔබලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගලන්ට ඒ අප්ඩේට් එක එනවා. හරි එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.